අයිබෝන් පුතාලා අද මේ වීඩියෝ එකෙන් අපි හම්බ වෙන්නේ පුතාලගේ විෂය නිර්දේශයේ එක සම්දිස්ථානයක් එක යන්නේ ඔයගොල්ලන්ට ගොඩක් සතුටු හිතෙන සම්දිස්ථානයක් තමයි මේ සිලබස් එක ඉවර වීම කියන එක. ඒ කියන්නේ ගුරුවරයෙක් ඔයගොල්ලන්ට කියනවා නම් සිලබස් එක ඉවරයි කියලා එහෙම කියනවා නම් මේ ළමයිට ඇත්තටම කරන්ට මීපැණි වගේ වචනේ සිලබස් එක ඉවරනවා කියන එක. ඒ කියන්නේ මේ එයා පාඩම් කළා ඒ ළමයා පාඩම් කළා සිලබස් එක ඉවර කළාද නැද්ද කියන කාරණේ නෙමෙයි. ළමයට වැදගත් වෙන්නේ සර් කියනවා නම් සිලබස් එක ඉවරයි කියලා ඒ සිලබස් එක ඉවරයි. ඒකෙන් එහාට ආයි කතා කරන්න දෙයක් නැහැ. සිලබස් එක ඉවරයි ඉතින්. හරිද? ඉතින් සිලබස් එකත් එක්කම තමහර ළමයිනුත් ඉවරනවා කියලා ළමයිට තේරෙන්නේ නැහැ. හරි? ගුරුවරයාගේ වචන වලට විශ්වාසය තියන්න තු සිලබස් එක ඉවරයි කියලා විස්තරාත්මක විෂය නිර්දේශයක් දීලා තිනවා ජාතික අධ්‍යාපන ආයතනයේ ඒගොල්ලන්ගේ වෙබ් අඩවිය හරහා. ඒ විෂය නිර්දේශයක් අරගෙන ඒ කොටස් ඇත්තටම ගුරුවරු උගන්වනවද නැද්ද කියන කාරණේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ගන්න. හරි? මොකද විෂය නිර්දේශය ඇතුළේ තියෙන හැම කොටසක්ම අනිවාර්යයෙන්ම විභාගෙදි එනවා. ඍජුව අක්‍රව අහනවා. අපි පොඩ්ඩක් විෂය නිර්දේශයට චුට්ටක් එහායින් ගන්නවට ප්‍රශ්න නැහැ. නමුත් විෂය නිර්දේශයට අඩුවෙන් උගන්වනවා කියලා කියන්නේ ඒක අනිවාර්යෙන් ගැටලුවක්. සහ විෂය නිර්දේශයට පරස්පර විරෝධීව. මොකද අපි ටියුෂන් ගුරුවරු අපිට අපි මොනවා මේ තර්කයේ කෙස් පැලෙන තර්කයේ මේ දුන්නත් මේ ස්ටේජ් එක උඩ මාකි ස්කීම් එක හදන්නේ අපි නෙමෙයි. හරි හදන මාකි ස්කීම් එකට උගන්වන එක තමයි අපේ වක්කීම. හරි ජීවිතය ගැන විවිධ දේවල් අපි කියලා දෙන්නත් ඕනේ. ළමයිට ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන අවවාද අනුශාසනා දීමත් වැදගත්. ළමයිගේ අභිපේරණ මට්ටම ඉහළ මට්ටමක රඳවා ගැනීම කියන එකත් ගොඩක් වැදගත්. ඒ වගේම විෂය නිර්දේශය තුළ ළමයාට ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහට එයාගේ දැනුම වර්ධනය කිරීම කියන එකත් අපේ ප්‍රධානම කර්තව්‍යයක්. ඉතින් සමහර ගුරුවරුන්ට වෙලා තියෙන ඒගොල්ලෝ ඒ වැඩේ පස්සට දාලා වෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට ළමයි මේ අධ්‍යාපනයෙන් ඉදිරියට යාම කියන එක පසෙකලා වෙන දේවල් කරන්න පටන් ගන්නවා. හරි අධ්‍යාපනය කියන්නේ ඔයාලට ඉස්සරහට යා ගන්න පුළුවන් මාවතක්. හරි ඒක දැන් කවුරු හරි තර්ක කරනවා නම් ඉගෙන ගත්තට වඩා ඉගෙන ගත්තේ නැති අය ලෝකේ සාර්ථක වෙලා තිනවා කියලා වෙලා ඇති. ඉගෙන ගත්තේ නැති අය ලෝකේ සාර්ථක වෙලා ඇති. නැත්තේ නේ. නමුත් අපි කවුරු කතා කරන්නේ ඉගෙන ගත්ත අය ලෝකේ සාර්ථක වෙලා තියෙන එක. නේ ලෝකෙට හයිලයිට් වෙන්නේ ඉගෙන ගත්ත නැති කෙනෙක් 8 පාස් එක්කෙනෙක් පාස් නැති කෙනෙක් ෆැක්ටරියක් දාලා ඒකේ අයිතිකාරය වෙලා. ඉතින් අපි ඉගෙන ගත්ත මිනිස්සු කොච්චර ලෝකෙ ඉන්නවද? ඉගෙනගෙන සාර්ථක වෙච්ච මිනිස්සු කොච්චර ලෝකෙ ඉන්නවද? ඒක නිසා ඒ ඉගෙන ගත්ත නැති පැත්ත තෝරගන්නවට වඩා ඉගෙනගෙන සාර්ථක වෙන එක ගොඩක් වටිනවා. ඒකට ඔයා සර්ව සම්පූර්ණ මිනිහෙක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා ඒවා ගැන අවධානයක් දෙන්න. අධ්‍යාපනය තමයි අංක 1. වෙන දේවල් අංක ඉතුරු අංක වලට දාගත්තට කමක් නැහැ. හරි අපි ඕගොල්ලන්ගේ පාඩම් වල A level සිලබස් එකේ අවසාන පාඩම් ඒකකය පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. ඕගොල්ලන්ගේ අවසාන පාඩම් එකකේ තමයි ව්‍යාපාර සැලැස්ම කියන පාඩම. දැන් අපිට මොකක් හරි ව්‍යාපාර අදහසක් ඇති වෙනවනේ. අපිට ව්‍යාපාර අදහසක් ඇති වෙනවා. මොකක්ද මේ ව්‍යාපාර අදහස කියලා කියන්නේ? දරුවනේ ව්‍යාපාර අදහසක් කියලා කියන්නේ කිසියම් වෙළඳපොලේ තියෙනවා නම් තෘප්තිමත් වූ අවශ්‍යතාවයක්. ඒ තෘප්තිමත් වූ අවශ්‍යතාවයට භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීම සඳහා අපිට ඇති වෙන සිතිවිල්ලක් තමයි අදහසක් කියලා කියන්නේ. හරි දැන් උදාහරණයක් විදිහට දැනට තියෙන දැන් අපි මේ කතා කරන කාලේ කොරෝනා වගේ වෛරස් මේ ලෝකේ වෙලාගෙන තියෙන කාලෙක පුද්ගලයෙක්ට විවිධ දේවල් හිතෙන්න පුළුවන්. හරි අලුත් දේවල් ගැන දැන් කඩේකට මිනිස්සු වෙනකොට කොහොමද කොරෝනා ඒ මිනිහට තියෙනවද කියලා අවබෝධ කරගන්න. දැන් මේ ක්‍රම දැන් සමහර ඒවල නෝට් පොතක් තියාගෙන නෝට් පොතේ ලියනවා. ලියලා කඩේ ඇතුළට යනවා. ඉතින් මොකටද ඔක ලියාගන්නේ? කඩේට හදිසි හරි කොරෝනා රෝගියෙක් ආවයි කියලා ඉවරලා මේ දැනගත්තොත් ඒ ඉන්න මිනිස්සුන්ට කෝල් කර කියන්න ඕන මේ ඕන කොරෝනා රෝගියෙක් ඇවිල්ලා ඕගොල්ලෝ ගෙදරටලා නෝදානය වෙන්නේ කියලා. නැත්තම් ඒක PHIට දෙන්න ඕන. PHI මිනිස්සුන් හොයාගෙන යන කොච්චර ප්‍රාථමික ක්‍රමයක්ද? කොච්චර ප්‍රාථමික ක්‍රමයක්ද ඒ ක්‍රමය? ලෝකේ සමහර රටවල් වල තියෙනවා මේ මිනිසුන්ගේ මොබයිල් ෆෝන් එකට ඇප් එකක් දාලා තියෙනවා. යම් පුද්ගලයෙක් මේ මොබයිල් ෆෝන් එකක් රටේ පාවිච්චි කරනවා නම් ඒ ඇප් එකේ පුද්ගලයා දාලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක අදාළ මොබයිල් නෙට්වර්ක් එකකින් මේක ඩිටෙක්ට් කරලා බලනවා. එතකොට මේ පුද්ගලයාගේ දත්ත විස්තර සහ
අනිකුත් තොරතුරු ඒක ඇතුළේ අන්තර්ගත වෙනවා. හරි? ඉතින් එයාට සමහර වෙලාවට දීලා තියෙනවා මොකක් හරි අත්පලන්දනාවක් හරි මොකක් හරි එකක් දීලා තියෙනවා. ඒකයි ෆෝන් එකයි නිතර කනෙක්ට් වෙලා තියෙනවා. හරි එවැනි පුද්ගලයෙක්ට කොරෝනා හැම වැළඳුනොත් එයා කියන්න ඕනේ ඒක දැනගත හැකි තව ක්‍රම තියෙනවා. එයාගේ ශරීර උෂ්ණත්වය වැඩිද අඩුයිද එයා කඩේකට එනකොට ඒක මනින්න දෙයක් නැහැ. ඒ වගේ ලෝකේ ඇඩ්වාන්ස් ක්‍රම තියෙනවා. සමහර රටවල් සංවාද රටවල් ඒවා ක්‍රම හොයාගෙන තියෙනවා. ඉතින් දැන් ඒ වගේ පුද්ගලයෙක්ට හිතෙන්න පුළුවන් වෙළඳපොලේ තියෙන මොනවා හෝ ක්‍රමයක අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුවක් තියෙන ක්‍රමයේ අභිභවයමින් Tamanට අලුත් දෙයක් නිෂ්පාදනය කරන අදහසක් උත්පාදනය කරගන්න පුළුවන්. අලුත් අදහසක් උත්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ අදහස උත්පාදනය කරගත්තට පස්සේ එයා ඒක සාර්ව අධ්‍යයනයක් සහ සූක්ෂම අධ්‍යයනයක් ඒකට කරන්න ඕනේ. සූක්ෂම අධ්‍යයනයක් සහ සාර්ව අධ්‍යයනයක්. සාර්ව අධ්‍යයනයක් කියලා කියන්නේ ඔබට මතක ඇති අපි ව්‍යාපාර පරිසරය කියන එක බෙදනවා කොටස් දෙකකට. මොකක්ද මේ කොටස් දෙක? එකක් තමයි අභ්‍යන්තර පරිසරය කියලා කොටසක් තියෙනවා. අනිත් එක බාහිර පරිසරය කියලා කොටසක් තියෙනවා. බාහිර පරිසරය ආපහු කොටස් දෙකකට බෙදනවා දරුවනේ ආසන්න පරිසරයයි සාර්ව පරිසරයයි කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඔය මේ කලමනාකරණය අනුව පරිසරය කියන එක බෙදෙන්නේ මෙහෙමයි. හරි? ඒ කියන්නේ කලමනාකරණය කියන විෂයපතය අනුව පරිසරය කියන එක බෙදෙන්නේ මේ විදිහට. නමුත් ඕකේ තව වර්ගීකරණයක් තියෙනවා. ඒ වර්ගීකරණය තමයි සාර්ව පරිසරය සහ සූක්ෂම පරිසරය. සාර්ව පරිසරය කියලා කියන්නේ ඔයගොල්ලෝ අපි දන්න පොලිටිකල්, ඉකොනොමික්, සෝෂල්, ටෙක්නිකල්, නැචරල්, ග්ලෝබල්, ඩෙමෝග්‍රැෆි, ලීගල් කියන පරිසරය තමයි සාර්ව පරිසරය කියන්නේ. පාලනය කරන්න බැරි සාධක. සූක්ෂම පරිසරය කියන එකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම හෝ යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන් සාධක. ඔබ දන්නවා ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන්. ආසන්න පරිසරයේ ඉන්නේ ගනුදෙනුකාරයෝ, තරඟකාරයෝ, සැපයුම්කාරයෝ නේද? ඒ වගේ අපිත් එක්ක නිතර දෙවිල සම්බන්ධ වෙන අය. ඒකට තමයි ආසන්න පරිසරයේ ඉන්නේ. එතකොට මේ අභ්‍යන්තර පරිසරයේ සහ ආසන්න පරිසරයේ ඉන්න අයව සම්පූර්ණයෙන්ම හෝ යම් තාක් දුරකට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ අය තමයි ආසන්න පරිසරයේ, ඒ කියන්නේ සූක්ෂම පරිසරයට එන්නේ. කො ආසන්න සාධක එනවා, නැත්නම් අභ්‍යන්තර සාධක එනවා. ඉතින් ඉස්සෙල්ලා අපි බලනවා අපේ අදහසක් තියෙනවා නම් මොනවා හරි දෙයක් පිළිබඳව ඒකට ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික, භූගෝලීය ඒ වගේම නීතිමය වශයෙන් මොනවා හරි බාධා තියෙනවද? ඒ බාධා කොහොමද අපි මැඩපවත්ත ගන්නේ? සහ ඒ පැත්තේ මොනවා හරි අවස්ථා තියෙනවද? හරි අපි ඒව බලනවා. එහෙම දැන් අපිට හිතනවනම් ඇත්තටම අපේ අදහසට වෙළඳපොලේ තියෙන ලොකු අවස්ථාවක් තියෙනවා කියලා. වෙළඳපොලේ ලොකු අවස්ථාවක් අපේ අදහසට තියෙනවා කියලා අපි ඒක ක්‍රියාත්මක කරනවා. හැබැයි සූක්ෂම අධ්‍යයනයකුත් කරනවා. එතෙන්දී බලනවා අපේ ආයතන තුල තියෙන සම්පත් ප්‍රමාණවත්ද? සේවකයෝ, අපේ සංස්කෘතිය, අපේ ව්‍යුහය, ඒ වගේම මේ භාණ්ඩ හා සේවා ගන්න ඉන්න සැපයුම්කරුවෝ, මේවට ඉන්න තරඟකාරයෝ කොහොමද නේද? යම් තාක් දුරකට ඒක වල පාලනය කරගන්න පුළුවන් නේ අපිට. ඒවා ඒ සූක්ෂම අධ්‍යයනය කරාමත් අපිට වාසදායක තත්ත්වයක්. ඒ කියන්නේ අපේ ශක්තිමත් පැති වැඩි නම්, අපේ ශක්තියතාව වැඩි නම්, අපිට අවස්ථා වැඩි නම් අන්න අපි මේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවා. අපි මේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවා. ඒ ව්‍යාපාරයේ එතකොට තාම අපි ගාව තියෙන අදහසක් විතරයි. අපි ගාව ව්‍යාපාරයක් නැහැ. අපි ගාව තියෙන අදහසක් විතරයි. එතකොට අපි මේ අදහස යථාර්ථයක් බවට පත් කරගන්න අපිට දැන් මූල්‍ය හොයාගන්න ඕනේ. මුදල් හොයාගන්න ඕනේ. අපිට ආයෝජකයෝ හොයාගන්න වෙනවා. අපිට ගනුදෙනුකාරයෝ හොයාගන්න වෙනවා. අපිට හොඳ සේවකයෝ හොයාගන්න වෙනවා. නේ? අපිට ඒ වගේ විවිධ දේවල් අපිට හොයාගන්න වෙනවා. එතකොට එතෙන්දී අපි ආයෝජකයෙක්ට මේක ගිහින් කියනකොට, ණයක් ගන්නකොට බැංකුවට ගිහලා මේ අදහස කියනකොට අපිට ඒක කටවචනින් විස්තර කරන්න බෑනේ. අපිට ඒක කටවචනින් විස්තර කරන්න බෑ. අපි ඒක විස්තර කරන්න ඕන ඒ ක්‍රමානුකූල ක්‍රමයකට. දැන් මිනිහෙක්ට තමන්ගේ ආදරය කියන එක තනි වචනකින් කියන්න පුළුවන්. මං ඔයාට ආදරය කියලා තනි වචනකින් එයාට කියන්න පුළුවන්. මං ඔයාට ආදරය කියලා තනි වචනකින් කිව්වට නමුත් ඒක ඇතුලේ තව තියෙන ගොඩක් විස්තරයක්. දැන් නිකන් හරි කවදාක්වත් මේ ඇත්තටම ලංකාවේ කෙල්ලෙක් ෆෝවර්ඩ් නේ ඒක අහන්න තරම් මං ඔයාට ආදරේ කිව්වම මට බෑ කියලා යනවා මිසක් එයාට අහන්න පුළුවන් ඇයි ඔයා මට ආදරේ? ඇයි ඔයා මට ආදරේ කරන්නේ? ඒක මට විස්තර කරන්න. මට ඔයාගේ ආදරය ගැන විස්තර කරන්න ගොඩක්. කිව්වත් එහෙම කිව්වොත් එහම අර කොල්ලා ලත්තනම ලොප්පෙන උට උත්තර දී ගන්න බැරි වෙනවා. උගේ හිතේ නැගෙන සිතුවිලි සමුදාය කියන එක විස්තර කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ අපි බැංකුවකට ගිහිල්ලා නෝනා මේ මම මෙහෙමයි ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා මේ ඒකට මට ණයක් ඕනේ කිව්වහම ඒ බැංකුවේ නෝනා ඊට පස්සේ අහනවා හරි එහෙනම් ඔයා විස්තර කරන්න බලන්න
ඔයා වාගේ මේ ව්‍යාපාරේ විස්තර කරන්න පොඩ්ඩක්. කොහොමද මේකේ මෙහෙයුම් කටයුතු? කොහොමද මේකේ මූල්‍ය ගන්නෙ? ණය ආපහු කවද්ද ගෙවන්නේ? කොච්චර කොස්ට් එකක් මේකට යනවද? මේක ස්ථාවර පිරිවැය කොච්චරද? විචල්්‍ය පිරිවැය කොච්චරද? ප්‍රොඩක්ෂන් මේ ප්‍රෝග්‍රස් එක කොහොමද තියෙන්නේ? මනින්නේ? 4Ps කොහොමද? අලෙවි කරන උපාය මාර්ග මොනවද? සේවකයෝ කොච්චර ඕනේද? ඒ සේවකයෝ සුබ සාධනය කරන්නේ කොහොමද? කවුද ව්‍යාපාරයේ අයිතිකාරු? කළමනාකරු කවුද? ඒ ඔක්කොම ඇත්තට මේ පුද්ගලයාට හිතින් මවාගෙන වචනෙන් විස්තර කරන්න පුළුවන් බෑ. එහෙනම් ඒ ටික ක්‍රමානුකූලව ලියවිල්ලක සටහන් කරනවා. අන්නේ ලියවිල්ල තමයි ව්‍යාපාර සැලැස්ම කියලා කියන්නේ. අපේ ව්‍යාපාර අදහස පිළිබඳව කරුණු කාරණා ඇතුළත් කරලා ඒ පිළිබඳ කියන්නේ අපේ නිශ්චිත අදහස මොකද්ද? අපේ අරමුණ මොකද්ද? අපේ උපාය මාර්ග මොනවද? ඒවා ළඟා කරගන්නේ කොහොමද? ව්‍යාපාරයේ ගමන් මාර්ගය කොහොමද කියන එක විස්තර කරන ලේඛනයක් තමයි ව්‍යාපාර සැලැස්මක් කියලා කියන්නේ. ඒතර මේ ව්‍යාපාර සැලැස්මක් හරියට සිතියමක් වගේ පුතේ. හරි? ව්‍යාපාරයේ විසින් යා යුතු මාර්ගය හරියට පෙන්වනවා ඒකේ. ඒකයි ව්‍යාපාර සැලැස්මක් කියන්නේ සිතියමක් කියලා කියන්නේ. ඒක විභව ගැනුම්කරුවන්ට විභව බැංකුකරුවන්ට සහ අපේ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳ උනන්දු සහ ව්‍යාපාරය පිළිබඳ විස්මිතයන් සහ පොරොන්දු. ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන්ට ව්‍යාපාරය පිළිබඳ විස්මිතයන් සහ පොරොන්දු අලෙවි කරන ලේඛනයක්. ඒ කියන්නේ ඒක බලන අය විස්මයටපත් වෙනවා. මේ අපේ අදහස ගැන විස්මයටපත් වෙනවා. හරි? ඕක අපේ තරඟකාරයන්ටපත් කරන්නේ නැතුව අපේ අපිට ව්‍යාපාරයක් කරන්න උනන්දු වෙන, අපි ලවා ව්‍යාපාරයක් කරවගන්න උනන්දු වෙන පාර්ශව අතරපත් වුණාට ගැටලුවක් නැහැ. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒක ව්‍යාපාරයේ ගමන් මාර්ගයේ පෙන්눔 කරන සිතියමක්. ව්‍යාපාරයේ අරමුණු ඉලක්ක ප්‍රායෝගිකව ළඟා කරගන්න ආකාරය දැක්වෙන මේ ලියවිල්ල. ඊට අමතරව අපේ ව්‍යාපාරය පිළිබඳ විස්මිතයන්, හරි? නැත්නම් අපේ ව්‍යාපාරය පිළිබඳ පොරොන්දු විස්මිතයන් වගේ දේවල් අලෙවි කරන උනන්දුවක් දක්වන පාර්ශව අලෙවි කරන ලේඛනයක් කියලාත් ව්‍යාපාර සැලැස්ම කියන එක හඳුන්වන්න පුළුවන්. තේරෙනවද? හරි. එහෙනම් අපි නෝට් එක ඉස්සෙල්ලා චුට්ටක් බලලා ඉමු. නෝට් එක පොඩ්ඩක් අපි බලලා ඉමු. හරි, බලන්න ඉස්සලම පිටු අංක 1 ව්‍යාපාර සැලැස්ම ඇතරම් මේ පිටු ගානක් වශයෙන් ගත්තාම බොහොම පොඩි වුණත් මේකේ ඩෙප්ත් එක, ඒ කියන්නේ මේකේ තියෙන ගැඹුර කියන එක තාම වැඩි. ව්‍යාපාර සැලැස්ම බලන්න, ව්‍යාපාරයට මඟ පෙන්වන මාර්ග සිතියමක් ලෙස ව්යාපාර සැලැස්ම හඳුන්වන්න පුළුවන්. ආරම්භක හෝ පුළුල් කරන ව්‍යාපාරයකට අරමුදල් ලබා ගැනීම සහ යෙදවීම පෙන්වු කරන ලිඛිත ලේඛනයක් ලෙසද ව්‍යාපාර සැලැස්ම හඳුන්වන්න පුළුවන්. ව්‍යාපාර සැලැස්මක් නියත වශයෙන්ම ඔබේ ව්‍යාපාරය හඳුන්වයි. ව්‍යාපාර ඉලක්ක සහ පරමාර්ථ එමගින් ලබා දී. සරලව කියතොත් ව්‍යාපාර සැලැස්මකින් ව්යාපාරයේ සාරාංශ කර දක්වයි. සම්පත් නිසිල් පරිදි භාවිතා කිරීමට ව්‍යාපාර සැලැස්ම උපකාර වේ. නොදන්නා ගැටලුවට මුහුණ දීමට, නිවැරදි තීරණ ගැනීමට ඒ උදව් වේ. ව්‍යාපාර සැලැස්මකින් ව්‍යාපාරය පිළිබඳ නිශ්චිත හා සංවිධිත තොරතුරු එළි දැක්වේ. හොඳින් සිතාමතා සකස් කරන අංග සම්පූර්ණ ව්‍යාපාර සැලැස්මක් අතිශෝක්තියක් නොවිය යුතුයි. හරි, අර ඕනවට වඩා විස්තර කරන්න ගියාම අතිශෝක්තියක් වුණාම දැන් සමහර ටැමිල් ෆිල්ම් තියෙන්නේ වීරයාගේ වීරත්වය කියන එක මවාපානවා පුදුම විදියට. ඉතින් ෆිල්ම් එක බලන්න පළවෙනි පැය භාගෙම එපා වෙනවා අපිට. මේ මොකද්ද මේ කියලා. කාටද මිනිහෙක්ට ගැහුවාම මේ මිනිහා ගිහිල්ලා වැටෙනවා මීටර් 50ක් විතර එහායි. හරි? හමාලාට මේ වීරයා කියන එක මේ බලන බැල්මෙන් ඒ බලන බැල්මට එන හුලම් පාරෙන් දෙතුන් දෙනෙක් ඇදගෙන වැටෙනවා. ඉතින් ඇත්තට මේ වගේ 3-4 දෙනෙක් ඉඳුත් එහෙම ඕන යුද්ධයකට යවන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා ප්‍රතික්ෂේප වෙනවා මිනිස්සු. සමහර කැමති මිනිස්සු ඉන්නවා, සමහර කැමති නෑ ඒවට. හරි? බලන්න හොඳින් සිතාමතා සකස් කරන අංග සම්පූර්ණ ව්‍යාපාර සැලැස්මක් අතිශෝක්තියක් නොවිය යුතුයි. ඉලක්ක හා පරමාර්ථ ළඟා කර ගැනීම, බාහිර මූල්‍යණය, සැපයුම්කරුවන්ගේ ණය කළමනාකරණය, අලෙවිකරණය, මූල්‍යණය අනාදී පිළිබඳ වූ ඉඟියක් ව්යාපාර සැලැස්මකින් අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ව්‍යාපාර සැලැස්ම තීරණාත්මක එමෙන්ම වැදගත්කමකින් යුක්ත වූවක් බව පෙනී ගියද බොහෝ ව්‍යාපාරිකයෝ ලිඛිත ලේඛනයක් ලෙස එළි දැක්වීමට මැසිවිල්ලක් දක්වති, පසුබට වෙති. සමහරු පවසන්නේ ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමට සුසු පරිසරයක් නොමැති බවයි. එසේ නැත්නම් වැය කිරීමට කාලය නොමැති බවයි. හැබැයි ව්‍යාපාරය පිළිබඳ නියත වශයෙන් ඇල්මක් දක්වන්නෝ නම් ව්‍යාපාරයට පිවිසීමට පෙර අනිවාර්යෙන් ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කළ යුතුයි. එවැන්නක් නොමැතිව ව්‍යාපාරයට අතගැසීම යෝග්‍ය නොවේ. ගොඩනැගිල්ලක් තනන්නකොට එහි ඉදිකිරීම ආරම්භීමට පෙර ගොඩනැගිල්ලට සැලැස්මක් තිබිය යුතුසේම
ව්‍යාපාරයකට තුල් වන්නකොටද ව්‍යාපාර සලස්මක් තිබිය යුතුය. එවැන්නක් නොමැතිව ව්‍යාපාර කිරීමට ඉක්මන් නොවිය යුතුය. කිසියම් ව්‍යවසායකයෙකු සිය ව්‍යාපාරට අවශ්‍ය මූල්‍ය සම්පත් ලබා ගැනීම සඳහා බැංකුකරුවෙකු වෙත හෝ ව්‍යවසායක ප්‍රාග්ධන සමාගමක් වෙත යාමට අපේක්ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු ලේඛනය තමයි මොකද්ද? ව්‍යාපාර සැලැස්ම කියන දේ. එවැන්නක් නොමැතිව මූල්‍ය ලබා ගැනීමට යාම නිශ්චිතයි. කියන අද්දෙක වනවන මුදල් සල්ලි ඕනේ ගියාට බැංකුව සල්ලි දෙන්නේ නැහැ. හරි ව්‍යාපාරය හොඳින් විස්තර කරන ව්‍යාපාර සැලැස්ම අපි අරන් යන්න ඕනේ. හරි බැංකු සහ ව්‍යවසායක සමාගම් වල කළමනාකරුවෝ යාවත් කාලීන වූ අංග සම්පූර්ණ ව්‍යාපාර සැලැස්මක් අනිවාර්යයෙන්ම ඉල්ලා සිටිති. ඇත්තෙන්ම හොඳ ව්‍යාපාර සැලැස්මක් සතු ව්‍යවසායකයා මූල්‍ය ඉල්ලා ඔබ යා යුතු නැත. ඒ කියන්නේ මේ එහෙම යන්න ඕනේ නැහැ පිස්සෙක් වගේ. ඒකද ඒ ප්‍රොජෙක්ට් රිපෝට් එක දැකපු කෙනෙක්ට ආයෝජකයෙක්ට හිතෙන්න පුළුවන් මේක මාර ප්‍රොජෙක්ට් එකක්. මේක ප්‍රොෆිටබල්. මේක කරන්න ඕන. මමත් මේකට ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ඒක හිතෙන්න ඕනේ. හරි. ඒ අනුව මෙසේ මෙම කරුණු වලට දාල ව්‍යාපාර සැලැස්ම මෙසේ නිර්වචනය කරනවා. ඇත්තටම මේ ඉන්ට්‍රොඩක්ෂන් මොකුත් සිලබස් එකේ නැහැ. නමුත් මම ඔයාලට පාඩමට මොකද මේ පාඩම ගොඩක් අමාරුයි. මේ පාඩම උගන්වන්න ගුරුවරු හරි කම්මැලි. හරි ඇත්තටම කම්මැලි ගුරුවරු මේ පාඩම උගන්වන්න මේ පාඩම හරිම ඉන්ට්‍රෙස්ටිං පාඩමක්. මොකද අපි දැන් පුතාලා දැන් ඉගෙන ගන්නකොට ඇත්තටම මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය හරය මොකද්ද? ළමයික විශ්වවිද්‍යාලයට යවන එක නෙමෙයි හොඳ ව්‍යාපාරිකයෝ හොඳ ව්‍යවසායකයෝ බිහි කරන එක. ළමයි හැමෝම උත්සාහ කරන්නේ ඉගෙනගෙන රස්සාවක් කරන්න. ඔයාට ගෙදරින් කියන්නේ මොකද්ද? ඔයාට ගෙදරින් කියන්නේ හොඳට ඉගෙනගෙන රැකියාවක් කරපන්. නමුත් කවදාකවත් දෙමව්පියෝ කියන්නේ හොඳට ඉගෙන ගනින් හැබැයි උඹේම දෙයක් පටන් ගන්න. එහෙම කියන අය ගොඩාක් අතලොස්සයි ඉන්නේ. හොඳට ඉගෙනගෙන උඹේම දෙයක් කරපන් පුතේ කියලා කියන අය ඉතාම අතලොස්සයි ඉන්නේ. ඉතින් ඔය අපේම දෙයක් කරන කෙනෙක් තමයි ඔය රැකියාවල් හොයාගෙන උපාධිධාරීන් විදියට එළියට එන සෙට් එකටම රස්සාවල් දෙන්නේ. ඉතින් ඔබ අලෙවිකරණ ඉගෙන ගත්තා. මානව සම්පත් කළමනාකරණ ඉගෙන ගත්තා. ව්‍යාපාර කළමනාකරණ ඉගෙන ගත්තා. මූල්‍ය කළමනාකරණ ඉගෙන ගත්තා. ඊට පස්සේ තව බැංකු කටයුතු රක්ෂණය, ප්‍රවාහනය, sannivedanaye ඊට පස්සේ ව්‍යවසායකත්වයේ පිළිබඳව ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කිරීම පිළිබඳව රජයෙන් උදව් ගන්න විදිය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳව ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීම පිළිබඳව සමාජ වක්කීම් පිළිබඳව ආචාර ධර්ම පිළිබඳව ව්‍යාපාරවල තියෙන මූලික සංකල්ප පිළිබඳව ඔබ කොච්චර ඉගෙනගෙන තියෙනවද? ඇත්තටම ඔයා ফুল පැකේජ් එක. බිස්නස්මන් කෙනෙක් වෙන්න ඔයා ফুল පැකේජ් එක. ඉතින් මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේ පරමාර්ථය මොකද්ද? බිස්නස්මන් කෙනෙක් හදන්න අවශ්‍ය කරන ফুল පැකේජ් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දැනුම පොඩ හරි. තව ඔබට දැන් මේ තියරි ඉගෙන ගත්තට පස්සේ ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකට ගියාම තව ප්‍රැක්ටිකල් ලැබෙයි. හරි මේ ফুল පැකේජ් එකක් තමයි අනිවාර්යෙන් පුතා ඔබට ව්‍යාපාරිකයෙක් වෙන්න මේ සිලබස් එකේ තියෙන්නේ. ඉතින් මේ සිලබස් එක ඉගෙනගෙන ව්‍යාපාරයක් කරන්න මේ දේ හදාගන්න බැරි නම් හරි බැංකුවකට මේක දුන්නාම කෙලින්ම බැංකුවේ මැනේජර් කර වෙනවනේ පුතා. හරි මේ හරි පිළිවෙලයි මේ මහත්තයා වැඩ කරන මේක පිළිවෙල. අපි කැමති මේ මහත්තයා ලෝන් එකක් දෙන්න ගොඩක් කැමති අපි මේ ප්‍රොජෙක්ට් එකට. එහෙම ඒ කියන්නේ එහෙම මැනේජර්ලා කියව ගන්න ඕනේ. එහෙම તો මේ නිකන් කොළ දෙකක් අරන් ගියාම මේක ඉතින් මේක බලලා අපිට තීරණය කරන්න බෑ. වෙලාවක් තිබ්බොත් එන්න. වෙලාවක් හදාගෙන ඔයාගාවට එන්න පුළුවන් විදිහේ ප්‍රොජෙක්ට් රිපෝට් එකක් වට හදා ගන්න පුළුවන්. ඒතර ඔබට අවශ්‍ය කරන මුදල් ටික ගන්න පුළුවන්. තේරෙනවද? හොඳයි නිර්වචනය කරමු අපි. දෙවෙනි පිටුවට යන්න. මේකේ තියෙන බලන්න ව්‍යාපාර සැලැස්මක් යනු විභව බැංකුකරුවන්ට හෝ ඇල්මක් දක්වන පාර්ශවයින්ට ඔබගේ ව්‍යාපාරය පිළිබඳ පොරොන්දු හා විස්මිතයන් අලෙවි කරන ලේඛනයකි. ඊට පස්සේ ඊළඟට තියෙනවා ව්‍යාපාරයට මඟ පෙන්වන සිතියමකි. ඊළඟට පවතින නව ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට හෝ මූල්‍ය සපයන්නන්ට ව්‍යාපාරයේ අනාගත වැඩපිළිවෙල ඉදිරිපත් කරන ලිඛිත ලේඛනයකි. එහෙම නැත්නම් ව්‍යාපාරයේ අරමුණුද පරමාර්ථද ඒවා ළඟා කරගන්න ක්‍රමෝපායන්ද විස්තර කරන ලේඛනයක. ඒතර ඔයා හයිලයිට් කරගන්න ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථද ඒවා ළඟා කරගන්න ආකාරයද විස්තර කරන ලේඛනයක කියන එක හයිලයිට් කරගන්න. right. ඊට පස්සේ අපි බලමු ව්‍යාපාර සලස්මක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. දැන් ඔබට මම විස්තර කරනකොට මේ පාඩම ඔයාට පැහැදිලි වෙන්නේ නැති එකපාරටම ඔයගොල්ලෝ ඔළුවට යන්නේ නැති අපිට බිස්නස් එකක් පටන් ගන්නකොට ණය ගන්නකොට ආයෝජකෙක් ආකර්ෂණය කරගන්නකොට සේවකයෝ ආකර්ෂණය කරගන්නකොට ඒ වගේ උනන්දුවක් දක්වන පාර්ශව ආකර්ෂණය කරගන්නකොට අපිට මේ සැලැස්ම ඕනි. අපිට අපේ ව්‍යාපාරය විස්තර කරන්නේ මේකෙන් නේ.
අපේ කළමනාකරුවන්ට සේවකීන්ට මඟ පෙන්වන්නේ මේකෙන්. ව්‍යාපාරයේ දැක්ම ඒ වගේ මෙහෙවර පරමාර්ථ ඒවා පිළිබඳව ප්‍රකාශ වෙන්නේ මේකෙන්. ඒතර ව්‍යාපාරයේ කළමනාකරන්න මේක උපකාර වෙනවා. හරි. උනන්දුවක් දක්වන පාර්ශ්වයට ව්‍යාපාරය පිළිබඳව සිතුවිල්ලක් ඇති කර ගැනීමට මේක උපකාර වෙනවා. විභව බැංකුකරුවන්ගෙන් ණය මුදල් ලබා ගැනීමට උපකාර වෙනවා. ආයෝජකින්ගෙන් ආයෝජන අරමුදල් ලබා ගන්න උපකාර වෙනවා. ඒ වගේම ව්‍යාපාරය පාලනය කරන්න. මොනවා හරි වැරදි මාර්ගයකට ව්‍යාපාරය ප්‍රවේශ වෙනවා නම් ඒ ව්‍යාපාරය පාලනය කරන්න. මේක උපකාර වෙනවා. රජයේ වගේ තැන්වලට මේවා ඉදිරිපත් කළා ඒ රජයේ ව්‍යාපෘති විශාල කොන්ත්‍රාත් විශාල ව්‍යාපෘති ගන්න උපකාර වෙනවා. වෙනත් ව්‍යාපාරවල දක්ෂ සේවකයන් අපේ ව්‍යාපාරයට ආකර්ෂණය කරගන්න. හරි අපි කියන හෙඩ් හන්ටින් කියලා එකට ඒ කියන්නේ දක්ෂ ඔලු තියෙන මිනිස්සු දක්ෂ මොලේ දක්ෂ ලෙස භාවිත කරන මිනිස්සු. හරි අපේ ව්‍යාපාරට ළඟා කරගන්න අපිට මේ ව්‍යාපාර සලස්ම කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙන ලේඛනයක්. හරි. බලමු. ව්‍යාපාර සලස්මක් අවශ්‍ය වන්නේ ඇයි කියන එකට උත්තර එකක් තමයි ව්‍යාපාරට දිශාව පෙන්වන්න. මොකක්ද දිශාව පෙන්වනවා කියලා කියන්නේ? ව්‍යාපාරයේ යා යුතු ගමන් මඟ විස්තර වෙන්නේ ව්යාපාර සලස්මෙන්. හයිලයිට් කරගන්න එක. එන ව්‍යාපාරයේ දැක්ම, මෙහෙවර, පරමාර්ථ, ඉලක්ක නේද? උපාය මාර්ග, ක්‍රියා මාර්ග, ප්‍රතිපත්ති, වැඩසටහන්, නීති රීති ඒ ඔක්කොම තියෙන්නේ මේක. ඒකෙන් තමයි ව්‍යාපාරයේ යා යුතු ගමන් මාර්ගය තීරණය වෙන්නේ. ඒ වගේම තොරතුරු පද්ධතිය නෙමෙයි තොරතුරු සැපයීම වෙන්න ඕන. මොකද අංක 2. තොරතුරු සැපයීම වෙන්න ඕන. ඒක තොරතුරු පද්ධතිය කියලා කියන්නේ තොරතුරු සැපයීම. ඒ කියන්නේ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයට ව්‍යාපාරය විස්තර කරන්න. නේ අපිට ප්ලෑන් එකකින් විස්තර කරන්න පුළුවන් බිල්ඩින් එකක්. ඒ වගේ ව්‍යාපාරය විස්තර කරන්න මේක වැදගත් වෙනවා. ඒ වගේම නියාමනය හා පාලනය පහසු වෙනවා. ව්‍යාපාරයේ මෙහෙවන් සහ වැරදි මාර්ග වලට ප්‍රවේශ වෙනකොට ඒක පාලනය කරන්න මේක වැදගත් වෙනවා. ව්‍යාපාර කටයුතු සංවිධානය කිරීම පහසු වෙනවා. සියලු දේවල් ලිඛිතව තියාගත්තාම අපිට සංවිධානය කරගන්න ලේසි. කළමනාකරණ කටයුතු අනිවාර්යෙන් පහසු වෙනවා. මේක කළමනාකරණයේ අභ්‍යන්තර කළමනාකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැංකු ණය ලබා ගන්න. හරි බැංකුවට අවශ්‍ය කරුණු කාරණා අපිට පිළිවෙලකට දීලා අපි බලාපොරොත්තු වන බැංකු ණය ප්‍රමාණය ලබා ගන්න මේක වැදගත් වෙනවා. ඒ වගේම ආයෝජකින් කොටස් වෙළඳපොලේ අපි කොටස් නිකුත් කරාම ඕනනම් අපිට මේ කොටස් පහසු විකුණ ගන්න අපේ ව්‍යාපාර සලස්මක් බලන්න ආයෝජකින්ට දෙන්න පුළුවන් අන්තර්ජාලය හරහා නේද? ඒ වගේම ප්‍රධාන තනතුරු වලට වෙනත් ව්‍යාපාරවල සේවකින් සහ අලුත්ම සේවකින් ආකර්ෂණය කරගන්න ව්‍යාපාරයේ කාර්ය සාධනය කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ කාර්ය සාධනය කියනවා කියන්නේ පුතේ ව්යාපාරයේ කොච්චර හොඳට වැඩ කළාද. හරි අනාගතයේදී කියන්නේ අපිට අනාගතයට ගියාට පස්සේ අපිට පුළුවන් ආපස්සට හැරිලා බලන්න අපි සැලසුම් කරපු දේවල් ළඟා කරගත්තද කියලා. අපි සැලසුම් කරපු දේවල් ළඟා කරගත්තා නම් ඒක ඇත්තටම සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙනවා. හරි. right. ඔන්න ඔයගේ දේවල්. හරි. එතකොට මේ ව්‍යාපාර සැලස්මක් අවශ්‍ය වන්නේ ඇයි? නැත්නම් ව්‍යාපාර සලස්මක ප්‍රතිලාභ, ප්‍රයෝජන වගේ දේවල් පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. ඔයාලට ඕනනම් මේ දෙවෙනි පිටුවේ තියෙන ව්‍යාපාර සලස්මක් ඇයි කියන තැනට වරහන් ඇතුළේ දාන්න ප්‍රතිලාභ, වැදගත්කම, එහෙම නැත්නම් ප්‍රයෝජන. ඕනනම් දාගන්න. ප්‍රතිලාභ, වැදගත්කම, ප්‍රයෝජන. හරි ඊට පස්සේ අපි ව්‍යාපාර සලස්මක් සකස් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන මූලික කරුණු 4ක් තියෙනවා ළමයි. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මූලික කරුණු 4ක් තියෙනවා ව්‍යාපාර සලස්මක් සකස් කරනකොට. ව්‍යාපාර සලස්මක් සකස් කරනකොට අපි මූලික කරුණු 4ක් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මොනවාද මේ මූලික කරුණු 4? එකක් තමයි අපේ ඉලක්ක මොනවද? අපි ව්‍යාපාරය විසින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක මොනවද? ඒ කියන්නේ අපේ ඉලක්ක ඉටු කරගන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකක් තමයි අපි හදා ගන්න ඕන. හරි අපේ ප්ලෑන් එකකින් අපේ ඉලක්ක වලට යන්න බැරි නම් අපේ ප්ලෑන් එකෙන් ඇති වැඩක් නැහැ. අපි දැන් හමුදාවේ අයගේ අපේක්ෂාව කොටි බංකරයකට ගහන එක නම් ඒ බංකරයට ගහලා ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකක් හදන්න ඕන. අපේ බලාපොරොත්තුව තව අවුරුදු 5කින් එන ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේ අඩුම තරමේ ක්වාටර් ෆයිනල් එකටවත් එන එක නම් ඒකට සලස්ම අද අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන. හරි? ඔන්නෝමයි ඔයයි තියෙන தත්ත්වය. ඉතින් එතකොට
කියන ඒවා ඔළුවේ තියාගෙන තමයි හදන්න ඕනේ. සහ මූල්‍ය අවශ්‍යතාවය. අපිට කොච්චර ඕනේද කියන එක මුදල් කොච්චර ඕනද කියන එක ඔළුවේ තියාගෙන තමයි මේක හදන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය ලබා ගන්න බැරි නම් අපේ සැලැස්මෙන් කවදාකවත් අපි අදහස් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. සහ අපේ ගනුදෙනුකරුවන් කවුද කියන එක හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ අය තෘප්තිමත් වෙන විදිහට තමයි අපේ ව්‍යාපාර සැලැස්ම අනිවාර්යයෙන්ම හදන්න ඕනේ. සහ පැහැදිලි ඉම කියන එක. පැහැදිලි ඉම කියලා කියන්නේ අපේ සීමාවන්. අපේ මූල්‍ය සීමාවන්, භෞතික සීමාවන්, අපේ ඉලක්කවල සීමාවන්. දැන් අපිට එකපාරට ලංකාවට හඳට රොකට් එකක් යවන්න බෑනේ. හඳට යවන්න පුළුවන් එකම දේ තමයි අපේ දැන් වෙන රටවල් රොකට් යවනකොට අපේ රටට යවන්න පුළුවන් එකම දේ තමයි බඩු මිල වගේ දේවල්. ඒවා හඳටත් එහා පැත්තේ තියෙන. හඳත් පුදුම වෙනවා. අපේ රටේ සමහර භාණ්ඩවල මිල දැක්කා. ඇයි දෙහි කිලෝ එක රුපියල් 30යි දඹුල්ලේදී. දෙහි විකුණ ගන්න බැරුව ආණ්ඩුවට දෙහි කපනවා එහි ගොවියෝ. ගිරේ ගෙනලා ආණ්ඩුවට දෙහි කපනවා. හරිද? බැන දෙහි කිලෝ එක රුපියල් 30යි. ගස්වල යට වැටිලා ගහටම පෝර වුණත් පාඩු නැහැ කියලා තමයි මේ මිනිස්සු කියන්නේ. ඒ දෙහි කිලෝ එක මෙහෙට ආවම දෙහි කිලෝ එක රුපියල් 200යි. ඒතකොට ඒ නිෂ්පාදකයන්ට ලැබෙන රුපියල් 10ක ලාභය අනිත් අයට කොහොම ලාභ ලැබෙනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඇත්තටම අහස උසට බඩු මිලක් තියෙනවනේ. නේ ඉතින් අපි ලංකාව කියන රට දැනගන්න ඕන අපේ තියෙන සීමාව මොකද්ද කියලා. එකපාරට හොඳ රොකට් එකක් යවන්න බෑ. හරි දැන් බලන්න අපි කාලයක් අපේ තිබුණ ආසියාවේ ආශ්චර්ය බවට පත් වීම. ආසියාවේ ආශ්චර්ය බවට අපි පත් වෙනවා අපි කරන වැඩවලින්. මුළු ලෝකෙම කොරෝනා වලට හැංගිලා ඉඳිද්දි අපි සැමරුව අලුත් අවුරුද්දක්. පිස්සුවෙන් වගේ. හරි ඒකට කිසිසේත්ම ජනතාවට බනින්න බෑ. ඒක තනිකර මොකද ආර්ථිකය දුවන්නේ නැහැ නේ කාලේ. දැන් නම් සංචරණ සීමා පානවලා තියෙනවා. ඒ සංචරණ සීමා ඇතුලේ මිනිස්සු යන්න ඕනේ බොහොම මේ කියන්නේ සංචරණ සීමා කඩාගෙන මිනිස්සු යන්නේ කොහෙද? මිනිස්සු යන්නේ සුරසප විඳින්නද? මිනිස්සු යන්නේ රස්සාවට. පේන් කරන බාසුන් නැහැ. පේන්ට් ටක් හොයාගෙන යනවා. තේදලු කඩන මේ ගැහණිය තේදලු ටිකක් කඩනවා කියලා. දීවරයා මාළු අල්ලන්න යනවා. කොවිය කුඹරට යනවා. හරි? උපකාරක පන්ති ගුරුවරයා කොහොම හරි පන්තියක් කරන්න බලනවා. හැමෝම බලනවා මේ ආර්ථික කටයුතු වල දායක වෙන්න හොරෙන් හරි. සීමා ඒ කියන්නේ පුළුවන් තරම් තමන්ගේ ගෙදර කට්ටිය පුළුවන් තරම් ගෙදර තියලා ගෙදර හම්බ කරන මිනිහා එළියට යනවා. ඒක තමයි වෙන්නේ සංචරණ සීමාවල. දැන් ඔය අවුරුදු කාලෙන් තමයි ඊතරම කවුරුත් ආර්ථික ක්‍රියාවලට සහභාගී වෙන්නේ නැහනේ. ඒ කියන්නේ සාමාන්‍ය රට 10 වෙනිදා ඉඳලා 20 වෙනිදා වෙනකන් සාමාන්‍ය රට තියෙන්නේ මේ බොහොම මේ උත්සව කාලේ ඒ කාලේ තියෙන්නේ. ඉතින් ඒ කාලේදී මිනිස්සු එළියට බහින්න නැතුව මිනිස්සුන්ව පොඩ්ඩක් තියාගත්තා නම් අද අපිට හැමදාම අවුරුදු. ඒ කාලේ අපි ගෙවල් වලට කරලා තියාගත්තා නම් අපිට හැමදාම අවුරුදු. දැන් බලන්න ගෙවල් වලට වෙලා ඉන්න බැරුව මිනිස්සු මානසික පීඩනයෙන් පෙළෙනවා. හරි මිනිස්සු මානසික පීඩනයෙන් ද්වේෂ සහගතව Facebook එකට එක දේවල් දානවා. ඒකෙන් පෙන්වන්නේ මිනිස්සුගේ මානසික ආතතිය. පුළුවන් තරම් පොඩි වැරද්දට ආණ්ඩුවට බයිනවා. ආණ්ඩුව විහිළුවට ගන්නවා. වෙසක් කාලේදී නැවක් ගිනි ගත්තා කියලා ආණ්ඩුවට කොච්චර මිනිස්සු කතන්දර කිව්වද? නැවක් පත්තු කළා, වෙසක් කූඩු පත්තු කළා. මිනිස්සුගේ පීඩනේ එහෙම එල්ල කරනවා. ඉතින් අපි අපේ එක කාලයක් අපේ රටේ තිබ්බ පුතා මේ අරමුණ ආසියාවේ ආශ්චර්ය බවට පත් වීම. මේවා හදන්නේ කවුද කියලා කියන එක මම දන්නේ නැහැ. ආසියාව කියන එක සිටියේ කොහේ තියෙනවද කියලා හිතාගෙනද දන්නේ මේක හැදුවේ. දැන් ලංකාව කියන එක තියෙන්නේ ඕම ඉන්දියාවට වඩා උඩින් තියෙනවා. ආසියාව කියන්නේ ලොකු ප්‍රදේශයක්. ඒතර ආසියාවේ ආශ්චර්යමත් රාජ්‍යයක් බවට පත් වෙන්නේ ඉන්දියාව, ඒ වගේම මැලේසියාව, තායිලන්තේ, තායිවානයේ, සිංගප්පූරුව, චීනය, ජපානය, ඒ වගේ big countries සහ අපිට වඩා පොඩි රටවල්. හරි හොංකොං වගේ දේවල්. හරි ඒවා ඉතින් ළමයි පහු කරගෙන යනවා කියලා කියන්නේ. පිස්සු හැදෙනවා. අපිට තිබුණ ඕක පොඩක් ලඝු කරලා දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙනවා. හරි. එතකොට ඒක අපිට ලේසින් ඇචීව් කරගන්න පුළුවන්. අපිට පුළුවන් ඊළඟ එකට යන්න. ඉතින් මේ දැන් මේ කාටවත් මතක නැහැනේ මේක. ආසියාව ආශ්චර්ය වෙනවා කියලා කාටවත් මතක නැහැ. අඩු ගන්න මේක හදපු කාටවත් මතකද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ එහෙම ව්‍යාපාර අතිශෝක්තියකින් විස්තර කරන්න එපා කියලා කියන්නේ ඒක. එහෙම ව්‍යාපාර සැලසුම් හදලා නම් ජීවිතේට වාට අවශ්‍ය කරන මුදල් ටික ගන්න වෙන්නේ. හරි බලන්න ඔයගේ නෝට් එක බලන්න. මොකක්ද තියෙන්නේ ව්‍යාපාර සැලසුමක් පිළිල කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු. හොඳට කියව ගන්න පුතා පැහැදිලි ඉම මොකද්ද කියලා කියව ගන්න. ගනුදෙනු කරුවන් කියව ගන්න. ඉලක්ක ඒ වගේ මූල්‍ය සම්පත්. ඒ වගේ මූල්‍ය සම්පත්. හොඳට කියව ගන්න.
හරිද? ඉතින් ව්‍යාපාර සැලැස්මක් පිළිවෙලකට අපිට හදාගන්න බැරි නම් සමහර දේවල් තියෙනවා අපිට හදාගන්න මේ ගෙදර ඔක්කොම කැම જાති ටික හත් එක අවුරුද්දට අමුත් අපිට ආස්මි හදාගන්න බෑ. අපි එළියෙන් ගන්නවා. හරි සමහරුන්ට වෙසක් කූඩුවක් හදාගන්න බෑ. නමුත් වෙසක් සමරන එළියෙන් අරගෙන අලවල සමරනවා. වැරද්දක් නෑ. කිසිම වැරද්දක් නෑ. හරි. ඉතින් එතෙන්දී ඔයා මතක තියාගන්න ඕනේ මේ කාරණේ දරුවනේ ව්‍යාපාර සලස්මක් හදාගන්න අපිට බැරි නම් අපිට පුළුවන් වණික් බැංකුවකට යන්න. කර්මාන්ත වෙළඳ මණ්ඩලයකට යන්න. වාණිජ්‍ය බැංකුවකින් ඒවා සමහරලාට ඒවා හදන වෘත්තීය පුද්ගලයෝ පිළිබඳ උපදෙස් ගන්න පුළුවන්. අන්තර්ජාලයට ගිහිල්ලා මොඩල් එකක් බලන්න පුළුවන්, ආකෘතියක් බලන්න පුළුවන්, හදපු ආකෘතියක් බලලා අපිට ඒවට උපකාර ගන්න පුළුවන්. ආයෝජන මණ්ඩලයේ වගේ ආයතනත් අපිට උපකාර කරන වෙලාවල් තියෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ නේද කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්මික තාක්ෂණික ආයතන ඒගොල්ලන් ඇව්වාම ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදාගන්න බිස්නස් ප්ලෑන් එකක් හදාගන්න ඒගොල්ලෝ උපකාර කරනවා. බලන්න ඔය වාණිජ්‍ය මණ්ඩල ඔය තියෙන පිටුවක හතරේ වාණිජ්‍ය මණ්ඩල ව්‍යවසායක සංඝම් කියලා කියන්නේ මේ නිකන් අලුත් ව්‍යවසායකයෝ පිටවගත්ත සංවිධාන වගේ දේවල්. රජයේ ආයතන තියෙනවා ආයෝජන මණ්ඩලය අපනයන සංඝ ඔක්කොම මණ්ඩල. කාර්මික සංවර්ධන මණ්ඩලය කාර්මික තාක්ෂණික ආයතන ඒ වගේ ආයතන කුඩා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථාන වගේ දේවල් ඒ උපකාර ගන්න පුළුවන් ආයතන හරි ව්‍යාපාර සලස්මක් හරියට අර පසල් එකක් හදනවා වගේ වැඩ කර කෑලි එකතු කරලා ලස්සන පින්තූරයක් හදන්න ඒ වගේ මේකේ තියෙන කොටස් ටික ඒ කොටස් ටික දැන ගැනීම කියන එක වැදගත් ඒවා අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතු කොටස් ඔබ කුමන මට්ටමේ ව්‍යාපාරයක් කළත් ව්‍යාපාර සැලැස්මක ඒ කොටස් ටික අන්තර්ගත විය යුතුමයි. මොනවද ඒ කොටස්? මොනවද ඒ කොටස්? ව්‍යාපාර සැලැස්මක සාමාන්‍යයෙන් අන්තර්ගත වෙන්න ඕන මූලිකම කොටස් 8ක් විතර තියෙනවා. හරි. පළවෙනි දේ තමයි මුල් පිටුව ඒක ඇතුළත් වෙනවා. ඒ වගේම විදායක සාරාංශය තියෙනවා. හරි. ඒ වගේම ව්‍යාපාර විස්තරය තියෙනවා. ඒ වගේම පුතා අලෙවි කරන සැලැස්ම ඊට පස්සේ මෙහෙයුම් සැලැස්ම ඒ වගේම මූල්‍ය සැලැස්ම ඒ වගේම මානව සම්පත් සැලැස්ම ඒ වගේම අතිරේක තොරතුරු මෙන්න මේවා තමයි මූලික වශයෙන් ඒවට හරි ලේසි මතක තියාගන්න දැන් දෙයක් පටන් ගන්න මුල් පිටුවෙන්නේ නේ දෙයක් පටන් ගන්න මුල් පිටුවේ. ඒ කියන්නේ මුල් පිටුවේ සාමාන්‍යයෙන් මුල් පිටුව කියන්නේ මේ කව පේජ් එක නෙමෙයි. හරි. ඒ කියන්නේ ව්‍යාපාර සලස්ම ආවරණය වෙලා තියෙන කව පේජ් එක නෙමෙයි. ඉනර් පේජ් එක. කව පේජ් එක මෙහෙම ඉස්සුවාම ඇතුලේ තියෙන්නේ. ඒක ඇතුලේ අපිට උනම් පටුණක් දාන්න පුළුවන්. ව්‍යාපාරයේ තියෙන ලෝගෝ එකක් දාලා නම වගේ දෙයක් ඒ වගේ දාන්න පුළුවන්. මේකේ පිටපත් තව කාටද යවන්නේ කියලා ඒක දාන්න පුළුවන්. ව්‍යාපාරයේ ටෙලිෆෝන් නම්බර් එකක් ඒ වගේ දෙයක් මේ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයෙක් ඒව දාන්න පුළුවන් මුල් පිටුවේ. දැන් චිත්‍රපටයක උනත් නම් පෙළියෙන් සමහරලාට නමෙන් එහෙම පටන් ගන්නවා ඒක පාට නම දාලා තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. හරි. ඉතින් ඒ වගේ තමයි අවසන් වෙනකොට නේ දැන් ජැකි චෑන්ගේ ෆිල්ම් එකෙන් බැලුවාම බලන්න සමහර ෆිල්ම් හදනකොට වෙච්ච වැරදි කාපු කටු හරිද නළු නිළියන්ට තුවාල වෙච්ච ඒවා චිත්‍රපටිය අවසානයේදී පොඩ්ඩක් යනවා. ඒතකොට ඒ ටිකත් බලලා යන මිනිස්සු ඉන්න ඕන තරම්. ඒ වගේ තමයි දැන් අපි මේ ඉදිරිපත් කරන මූල්‍ය කටයුතු, මෙහෙයුම් කටයුතු, මානව සම්පත් කටයුතු ඒවට අදාළ ප්‍රස්තාර, දත්ත, වගු, උපුටා ගැනීම, සාහිත්‍ය, දර්ශක, හරි තොරතුරු ගන්න පුළුවන් තවත් මූලාශ්‍ර අපි වෙළඳපළ සමීක්ෂණ කරලා තියෙනවා නම් ඒවැ ප්‍රශ්නාවලි මිනිස්සු දීපු උත්තර අන්න ඒ වගේ දේවල් තමයි මේ අතිරේක තොරතුරු වල තියෙන්නේ. අතිරේක තොරතුරු වල තියෙන්නේ සාක්ෂි, එවිඩන්ස්. හරි මොකද මේ එවිඩන්ස් මේවා ඇත්තද මේවා බලනකොට පුදුම හිතෙනවනේ ඇත්තද මේ කතාව කියලා පුදුම හිතෙනවා. ඒ පුදුමේ කියන එක නැති කරන්නේ ඒ පුදුමේ විශ්මය කියන එක සත්‍යක් බවට පත් කරලා තවත් ටිකක් පුදුම කරවන්න පුළුවන් වෙන්නේ මේ අතිරේක තොරතුරු වලින්.
එතකොට මේ අතිරේක තොරතුරු කියන ඒවා මාර වැදගත් වෙනවා මේ මිනිසුන්ට මේ ව්‍යාපාරයක් කියන එක කියන්නේ මේ දීපු ව්‍යාපාර සලස්මේ තොරතුරු වල සත්‍යතාවය කියන එක බලනකොට. හරි. ඒක තමයි මේ දෙකේ තියෙන සම්බන්ධය වෙන්නේ. විදායක සාරාංශය කියන එකෙන් විදායක සාරාංශය කියන එක මුලින් තියෙනවා. විදායක සාරාංශය කියන එක මුලින් තියෙනවා. නමුත් මුලින් තිබ්බට ඕක පස්සේ තමයි අන්තිමට තමයි ලියන්නේ. ඒ විදායක සාරාංශයෙන් කරන්නේ මේ ව්‍යාපාර සලස්ම බලන අයගේ කුතුහලය උස්සන එක. ව්‍යාපාර සල දැන් ඔය හරියටනේ චිත්‍රපටයක අර මේ ට්‍රේලර් එක වගේ. අර පොඩි කමින්ස් කැලේ ටිකක් දාලා ට්‍රේලර් එකක් හදන. ඒතකොට අපිට මේ ෆිල්ම් එක බලන්න මේ හිතෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් පුවත්පතක හෙඩ්ලයින්ස් වගේ. ප්‍රවෘත්ති වල සිරස්තල වගේ. දැන් 8 ප්‍රවෘත්ති තියෙනවා නම් 7:30 ඉඳලා ඒකේ සිරස්තල යනවා. ඒතකොට මේ සිරස්තල ගියාම අපිට තන මොකද්ද මේ ප්‍රවෘත්තිය? මොකද්ද මේ ප්‍රවෘත්තිය? එහෙම වෙලාද බලන්න ඕන අද ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති බැලුවාම අද හොඳ දේවල් ටික බලාගත්තා. ඔන්නෝ මිනිස්සුන්ට හිතෙනවා. මිනිසුන්ට ඒක හැංගෙනවා. තේරුණා මං කියන දේ. ඉතින් එතකොට අර මිනිසුන්ගේ කුතුහලයේ කියන එක මේ අවුස්සලා ඒ ආකර්ෂණීය භාවයත් එක්ක මේ කියවන්නා ඇද බැඳා තබා ගැනීමේ ශක්තියක් විදායක සාරාංශයට තියෙන්න ඕනේ. ඒක හැකිතාක් කෙටි වෙන්න ඕනේ. පිටුවක් දෙකක් හොඳටම ඇති. හරි ඒක අවසානයේදී තමයි සකස් කරන්නේ. නමුත් මුලින්ම තමයි ඒක දාන්නේ. ඒක නිකන් කේක් එකක නම වගේ. කේක් එකක හැපි බර්ත්ඩේ කියලා නම ගහලා ඒක උඩ කේක් එක හදන්නේ නැහැ නේ. කේක් එක කාගෙන යන්න ඕන නම හොයාගන්න. ඉටිපන්දම ගහන්නේ මුලින් පෙන්වුවට ඉටිපන්දම ගහන්නේ අන්තිමට. ගෙදරක වහලේ ගහන්නේ අන්තිමට. මුලින්ම පේන්නේ වහලේ උනාට. ඕනම එකක මුලින්ම පේන්නේ මිනිසුන්ට වහලේ උඩින්ම තියෙන. නමුත් ඒක ගහන්නේ අන්තිමට. ඒක මුලින්ම වහලේ හදලා බිම තියලා පස්සේ ෆෝටෝ වලින් උස්සලා බිත්ති උඩ තියන්නේ නැහැ. ඒ වගේ මේ ඔක්කොම ලියලා මේ ඔක්කොගෙම තියෙන විස්මයජනක දේවල් මේ ටික දාලා කියවන්නාගේ ආකර්ෂණය ලබා ගන්න පුළුවන් විදිහට තමයි විදායක සාරාංශය කියන එක ලියන්නේ. ඒක කෙටි, සරලයි, පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. අවසානයේ තමයි ලියන්නේ. නමුත් මුලින්ම තමයි දාන්නේ. තේරෙනවද? ඔන්න ඔයගේ දේවල් තමයි අනිකුත් ඒ වගේම අපේ ව්‍යාපාරයේ විස්තර කිරීමේ හැකියාවක් විදායක සාරාංශය කියන එකට තියෙනවා. හරි? අපි දැනට ඒ ටික පොඩ්ඩක් කියවලා ඉමු. හරි. ඉතලම ඔයා highlight කරගන්න ව්‍යාපාර සලස්මක අංග කියන එක පිළිගත් රාමුවක් නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන ව්‍යාපාර සලසුම් ගත්තාම මේ වගේ මාතෘකා තමයි තියෙන්නේ. පිටවංක 4, 5, 2 මේ මාතෘකා තියෙනවා. මේ මාතෘකා 8ම highlight කරගන්න. මූලික කරුණු highlight කරගන්න. ඊට පස්සේ අපි මුල් පිටුවේ ඉඳලා කියවමු. හරිද? හරි ඊට පස්සේ පස්වෙනි පිටුවට ඇවිල්ලා මුල් පිටුව කව පේජ් කෙනෙක් කියවන්න. ව්‍යාපාරයට අදාළ ලෝගෝ කියන්නේ සලකුණු වගේ දේවල්. ස්ලෝගන් කියන්නේ ගීත ඛණ්ඩ උද්ෘත පාඨ වගේ දේවල්. සහ වෙනත් හඳුනා ගැනීමේ සංකේතයක් වේ නම් ඒවා ඇතුළත් කිරීමට උචිත ස්ථානයේ මුල් පිටුවයි. හරි? ඔය දැන් ගෝවියාගේ හිත මිතුරා ලංකේ. ඔබේ ප්‍රගතියේ සහකරු හැඩ නැෂනල් බැංකුව. නේ සුවදහදක් ඇති දේශීය බැංකුව ලංකා බැංකුව මේ සෙලාන් බැංකුව ජාතියේ මහා පහන්ටම ලංකා බැංකුව ඒවා ස්ලෝගන් තේරෙනවද ඒවා නිකන් උද්ෘත පාඨ වගේ දේවල් අය ඔය සින්දු වලටත් යන්නේ ගෝවියාගේ හිත මිතුරා ලංකෙම් පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරා එහෙම යනවනේ ඒක එතකොට අපිට කනට ඇහෙනකොට දන්නවා මුල ටිකම යනකොට මේ ලංකේ මැඩ් එකක් කියලා හරි ව්‍යාපාරයට සුවිශේෂී වූ අනන්‍යතාවය මේ පිටුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මීට අතිරේක ව්‍යාපාරයේ හඳුනා ගැනීමට දාලා තොරතුරු මුල් පිටුවට ඇතුළත් කරන්න ඕන. ව්‍යාපාරයේ ලිපිනය, දුරකථන අංකය, ෆැක්ස් අංක සඳහන් කරන්න ඕන. ව්‍යාපාර සැලැස්ම පිළියෙල කළ යුතු දිනේ මුල් පිළියෙල කරපු දිනේ මුල් පිටුවේ සඳහන් කරන්න ඕනේ. සැලැස්ම පිළිබඳ ප්‍රශ්නයක් හෝ තොරතුරක් වේ නම් ඒ පිළිබඳව විස්තර දැනගන්න ආමන්ත්‍රණය කළ යුතු පුද්ගලයාගේ නමද මේක ඇතුළත් කරන්න ඕනේ. හරි. ඕනනම් අපිට පටුනක් දාන්නත් පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍යම නෑ, අවශ්‍යම නෑ. හරි. ඊට පස්සේ විදායක සාරාංශය කියන එකටත් යමු. කියවපු දෙයක් ඒක. මේ කොටසින් විස්තර කරන්නේ ඔබ විස්තර වශයෙන් කියන්න කරුණු වල සාරාංශය.
බලන්න මෙම කොටසින් ප්‍රකාශ කරන්නේ ඔබ විස්තර වශයෙන් කියන්නට යන කරුණු වල සාරාංශය highlight කරගන්න. එහෙනම් සැලැස්ම කියවන්නාට දල අවබෝධයක් ලබා දෙන කොටස highlight කරගන්න. සැලැස්ම කියවන්නාට දල අවබෝධයක් ලබා දෙන කොටසයි. මෙය ව්‍යාපාර සැලැස්මේ මුල් කොටසට අදාළ වූද සෙසු කොටස් ලිවීමෙන් පසුව මේ ලිවීම වඩාත් පහසුය. සෙසු කොටස් වලදී ඔබ ප්‍රකාශ කරන්නේ ඔබ කරන දේ සවිස්තරවය. සැලැස්මේ ඒ කොටසේ ප්‍රකාශ වූ කරුණු පිළිබඳව එක් පරිච්ඡේදයක් ලිවීම වැදගත්ය. අනතුරුව අවශ්‍ය අරමුදල් ප්‍රමාණය, ආයෝජන, ප්‍රතිලාභ, තරංකාරී ව්‍යාපාරවලට වඩා ඔබේ ව්‍යාපාරයේ ඇති වාසිදායක තත්ත්වය පිළිබඳ තොරතුරු මේකට එකතු කරන්න ඕන. විදායක සාරාංශයේ පිටු 2ක් වගේ වීම සුදුසුයි. ආයෝජකීන් මෙම සාරාංශය ප්‍රථමයෙන්ම කියවනවා. ඒ අනුව තමයි තීරණය කරන්නේ ඉදිරිපිටු කියවනවා නැද්ද කියන එක. ඒ නිසා ඒක ආකර්ෂණීය වෙන්න ඕනේ. කියවන්න ඇද බැඳ තබා ගැනීමේ හැකියාවක් ඒකට තියෙන්න ඕනේ. පුළුවන් තරම් කෙටි වෙන්න ඕන, සංක්ෂිප්ත වෙන්න ඕනේ. හොඳට ව්‍යාපාරයේ විස්තර වෙන්න ඕනේ. ඒතර ඔයාගේ විභාගෙදී ඇහුවොත් ව්‍යාපාර සැලැස්මේ මේ විදායක සාරාංශයේ ලක්ෂණ මොනවද කියලා කෙටි වෙන්න ඕන, සංක්ෂිප්ත වෙන්න ඕනේ, ආකර්ෂණීය වෙන්න ඕනේ. ව්‍යාපාර සංකල්පය හොඳින් විස්තර විය යුතුයි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ එක ක්වෙස්චන් එකක් වගේ තියෙන බලන්න ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත විදායක සාරාංශයේ වැදගත්කම පැහැදිලි කරන්න. මොකද වැදගත්කම? ව්‍යාපාර සැලැස්මෙහි ඇතුළත් මාතෘකාවල සාරාංශය තමයි විදායක සාරාංශය තියෙන්නේ. නැත්නම් ව්‍යාපාර සැලැස්මක ඇතුළත් කරුණු පිළිබඳ සාරාංශගත තොරතුරු ඇතුළත් වන්නේ විදායක සාරාංශය. එහෙනම් ඒ ව්‍යාපාර සැලැස්මක් ඉදිරියට තවදුරටත් අධ්‍යයනය කළ යුතුද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන් විදායක සාරාංශය දිහා බැලුවා. හරි. කියවන්නාගේ කුතුහලයකින් ඉස්මතු වෙනවා. බලන්න ව්‍යාපාර විස්තරේ බලන්න. ව්‍යාපාරයේ සමස්ත සැලැස්මේ සාරාංශය මෙයයි. සැලැස්ම අධ්‍යයනය කළ යුතුද යන්න තීරණය කරන්නේ විදායක සාරාංශය කියවීමෙන් නිසා මේ වැදගත් වෙනවා. එනම් ව්‍යාපාර සැලැස්මෙහි අන්තර්ගත කරුණු පිළිබඳ දල අවබෝධයක්ද කියවන්නාගේ කුතුහලයේ ඉස්මතු වන අයුරින් මේ ඉදිරිපත් කළ ඇත. ව්‍යාපාරය පිළිබඳ සමස්ත අදහසක් එමගින් ලබා ගන්න පුළුවන්. සමස්ත අදහසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. highlight කරගන්න. ව්‍යාපාරය පිළිබඳ සමස්ත අදහසක් ලබාගත හැකි. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම වෙන්නේ. හරි මේ ඊළඟට බලන්න විදායක සාරාංශයක් ලියනකොට සැලකිලිමත් වෙන කරුණු මොනවද කියලා. සැලැස්මේ සෙසු කොටස් වල වැදගත්කම ඉස්මතු වනසේ සකස් කළ යුතුයි. ඒ කියන්නේ හොඳට ව්‍යාපාර සැලැස්ම විස්තර කරන්න ඕනේ highlight කරගන්න. ඊට පස්සේ විදායක සාරාංශය ලිවීමට පෙර අනිකුත් කොටස් ලියා අවසන් කරන්නත් ඕනේ. විදායක සාරාංශය ලියන්නේ අන්තිමට. කියවන්න ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. කෙටි වෙන්න ඕනේ. හොඳට ව්‍යාපාරේ විස්තර වෙන්න ඕනේ. සියලු කොටස් ලියලා අවසානයේදී ලියන්න ඕනේ, කෙටි වෙන්න ඕනේ, ආකර්ෂණීය වෙන්න ඕන. ව්‍යාපාරේ හොඳින් විස්තර වෙන්න ඕනේ. ඔන්න ලිවීමේදී සැලකිලිමත් යුතු කරුණු. ලිවීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු. අපි මේවා ගැන තවදුරටත් විස්තර සාකච්ඡා කරමු. මම දල වශයෙන් කියලා දෙන්නම් මේක. හරි. දැන් එතකොට මුල් පිටුවේ තියෙන දේවල් පිළිබඳ අවබෝධයක් තියෙනවනේ. මුල් පිටුවේ තියෙන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන ලෝගෝ, මේක හදපු අය, මේකේ පිටපත් ගාන, මේක හදපු දිනය, විස්තර ගන්න එක්කෙනා ඒ වගේ දේවල්. ඒ වගේම ඇතුලේ තියෙන කරුණු පිළිබඳ සාරාංශයක් විදායක සාරාංශයේ තියෙනවා. ඕනම අලුත් කෙනෙක් ඉස්සලම පටන් ගන්නේ තමන්ව හඳුන්ලා දීලා. කතාවක් කරන වුණත්, ඉස්කෝලේදී කතාවක් කරන වුණත් ඒ පුද්ගලයා පිළිබඳ පූර්විකාවක් දෙනවා. මේ ඕකට කතා කරන්නේ මෙන්න මේ වගේ පුද්ගලයෙක් කියන එක කියනවා. ඒ කියලා තමයි යාට කතාව බාර දෙන්නේ. එතකොට ඒකේ ව්‍යාපාර විස්තරය කියන කොටසෙන් විස්තර වෙන්නේ අපේ ව්‍යාපාරය ගැන. අපේ ව්‍යාපාරය. ඒ කියන්නේ අපේ ව්යාපාරයේ අයිතිකාරයෝ කවුද? අපේ ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය මොකද්ද? හරි අපේ ව්‍යාපාරයේ ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා මොනවද? ඒ අපේ භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තරයකුත් කියනවා. හරි ඊට පස්සේ අපේ වෙළඳපළ මොකද්ද? හරි මොන වගේ වෙළඳපළකට අපි ඉදිරිපත් කරන්න කියලා අපේ බිස්නස් එක හොඳට විස්තර කරනවා. අපේ ව්‍යාපාරය පිළිබඳ ඉන්ට්‍රොඩියුස් කරන එක තමයි ව්‍යාපාර විස්තරය කියලා කියන්නේ.
හරි අපි එහෙනම් බලමු ව්‍යාපාර විස්තරය කියන එක යමු පිටු අංක 6ට යමු. ව්‍යාපාර විස්තරය. ව්‍යාපාරයේ කුමක්ද? සපයන භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තරත් එමගින් ගැනුම්කරුවන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? තරඟකරුවන්ට වඩා ඔබගේ නිෂ්පාදනයේ සුවිශේෂතා මොනවාද යන්නත් හොඳින් විස්තර විය යුතුයි. right. ඊට පස්සේ අලෙවි කරන සැලැස්ම කියලා කියන්නේ අපේ මාකටිං ප්ලෑන් එක. එතෙන්දී අපි හොඳට අපේ පෝපීස් විස්තර කරන්න ඕනේ. මේකට කියනවා අලෙවි කරන ප්‍රවේශය කියලා. අපේ අලෙවි කරන ප්‍රවේශය හොඳින් විස්තර කරන්න ඕනේ. අලෙවි කරන ප්‍රවේශය. හරි? අපේ ප්‍රොඩක්ට් එක මොකද්ද? අපි ප්‍රයිස් කරන්නේ කොහොමද? ඒක ප්ලේස් කරන්නේ බෙදා හරින්නේ කොහොමද? ප්‍රොමෝට් කරන්නේ කොහොමද? හරි ඒ අලෙවි කරන උපාය මාර්ග අපි විස්තර කරන්න ඕනේ. ඒ වගේම අපේ වෙළඳපළ ගැනත් අපි විස්තර කරන්න. අපි කොයි වගේ මාකට් එකකද ඉන්නේ? ඒ මාකට් එකෙන් අපිට අයිති ප්‍රමාණය කොච්චරද? ඒ කියන්නේ සමස්ත වෙළඳපළ මෙච්චරයි අපිට අයිති එකෙන් භාගයයි. ඉතුරු භාගින් අපේ තරඟකාරයෝ කවුද? ඒගොල්ලන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒගොල්ලන්ට වඩා අපේ තියෙන ලක්ෂණ මොනවද? අන්න ඒ වගේ වෙළඳපළ සහ අපේ කර්මාන්තය ගැන. හරි අපේ සමස්ත කර්මාන්තය ගැන අපි ආයතනය විතර නෙමෙයි මුළු කර්මාන්තය ගැනම අපි විස්තර කරන්න. මේක මේ වගේ ශක්තිමත්. මේ පුරාතන කාලේ ඉඳලා පැවතෙන කර්මාන්තය. මේක එහෙම ලේසියෙන් වැටෙන්නේ වැටෙන්නේ නැති කර්මාන්තයක තමයි අපි ඉන්නේ. ඒ කර්මාන්තය අපිට හිමි වෙන වෙළඳපළ කොටස මෙච්චරයි. අපි තමයි මාකට් ලීඩර්. නැත්නම් අපි යන්නේ ඊළඟට මාකට් ලීඩර් වෙන්න. ඉතින් ඒ වගේ හොඳට විස්තර කරාම අපේ අලෙවිකරණය පිළිබඳ ඒගොල්ලන්ට විශ්වාසයක් කියන එක ඇති වෙනවා. හරි ඔයා බලන්න පිටු අංක 6 අලෙවිකරණ සැලැස්ම කියන එක. කිසිවකුත් ඔබගේ නිෂ්පාදනය මිලදී නොගන්නේ නම් ව්‍යාපාරයෙන් ඉවත් කරන්න ඔබට සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් වේගෙන් අවසන් වීමට අලෙවිකරණ දුර්වලතා බලපානවා. මෙම කොටසේදී විස්තර කළ යුත්තේ ඔයා ගණන්තුරුකරුව ගන්නෙ කොහොමද කියන එකයි. එහෙනම් ඔබගේ අලෙවි උපාය මාර්ග සහ විකුණුම් පුරෝකතනයන් කොච්චර විකිනනවද කියන එක සහ ඒ විකුණුම් ප්‍රමාණය ළඟා කරගන්න ඔයා මොනවද කරන්නේ කියන එක තමයි එකකින් විස්තර කරන්නේ. ඊට පස්සේ ඊළඟට අපි යමු මෙහෙයුම් සැලැස්ම කියන එක. මෙහෙයුම් සැලැස්මේ තියෙන්නේ තනිකර අපේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව. අපේ ෆැක්ටරි හදන්නේ කොහෙද? හරි. අපේ මොනවද යන්ත්‍ර තියෙන්නේ? අපේ නිෂ්පාදන පිරිවැය කොච්චරද? හරි. ඊට පස්සේ අපි අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද? ඒවා ගබඩා කරන්නේ කොහොමද? නිමිද්‍රව්‍ය ගබඩා කරන්නේ කොහොමද? ඊට පස්සේ අපේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද? හරි. මේ අනාදී විස්තර සම්පූර්ණයෙන්ම තියෙන පුතා මෙහෙයුම් සැලැස්මක් ඇතුළේ. හරි බලන්න නිෂ්පාදන කටයුතු පිළිබඳව තියෙන්නේ. නිෂ්පාදන ක්‍රියාපටිපාටි, යන්ත්‍ර උපකරණ, ඒ වගේම කර්මාන්ත ශාලා ස්ථානගත කිරීම, බලපත්‍ර ගන්න විදි, ප්‍රමිත ගන්න විදි. හරි මේකේ සවිස්තරාත්මකව විස්තර කරනවා. ඒ වගේම මෙහෙයුම් කළමනාකරුවෝ කවුද? මෙහෙයුම් සේවකයෝ ඒගොල්ලන්ගේ පළපුරුද්ද මොනවද කියන එකත් මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා. හරි ඒ වගේම අපේ මූල්‍ය සැලැස්ම ඊටාම වැදගත් පුතේ. අපිට කොච්චර මුදල් ඕනේද? හරි අපේ ණය අවශ්‍යතාවය කොච්චරද? ඒක ආපහු ගෙවන්නේ කොහොමද? මෙච්චර ප්‍රමාණයක් ණය ඕනේ. ඒක පළවෙනි අවුරුද්ද මෙච්චර ගෙවනවා. 10 වෙනි අවුරුද්ද මෙච්චර ගෙවනවා. හරි අපි අනාගත ලාභ ගිණුම, අනාගත ශේෂපත්‍රය, අනාගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපි ඒවට කියනවා පුරෝකතනය කරපු නැත්නම් නාම මාත්‍ර මූල්‍ය ප්‍රකාශන කට්ටලය කියලා. අපේ නාම මාත්‍ර මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළිබඳව අනිවාර්යෙන් මූල්‍ය සැලැස්ම තියෙනවා. අනුපාත විශ්ලේෂණය කරන්න පුළුවන් අපිට. ආයෝජකයන්ට ගොඩක් වැදගත් වෙනවා මේ අනාගතය පිළිබඳ තීරණ ගන්න මේ වගේ දේවල්. අපි පසුගිය දත්ත නෙමෙයි මේකට පාවිච්චි කරන්නේ. ඉදිරි දත්ත අපි පුරෝකතනය කරපු හිතපු දත්ත තමයි මේවට දාන්නේ. ඒවත් අතිශෝක්තියක් නොවිය යුතුයි. හරි. ඒතර බලන්න ඔයාගේ මූල්‍ය සැලැස්ම කියන එක බලන්න පිට අංක 6 මේම කොටස මේ ව්‍යාපාර සැලැස්මේ 15 සීමාවට අදාළයි. ඉහත විස්තර කරනු සෑම කොටසකින්ම අරමුදල් අවශ්‍යතාව සඳහා පදනමක් සපයනවා. මෙම කොටසේ දැන් ඇතුළත් වෙන්න ඕනේ සත්‍ය වශයෙන්ම අවශ්‍ය වෙන මූල්‍ය ආයෝජනයයි. එහෙනම් කවදා කෙසේ ආපසු ගෙවන්නේද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතුයි. කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද? එමගින් ලැබෙන ප්‍රතිලාභය කවරේද යන්න පිළිබඳව අනිවාර්යයෙන්ම අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම මුල් මුදල ආපසු ලැබීමට ගත වන කාලය කොපමණද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් පැහැදිලිවම තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ අපේ ප්‍රාග්ධනය ආපහු ගන්න කොච්චර කාලයක් අපිට වැය වෙනවද කියන එක පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරි? සමච්ඡේද ලක්ෂය කියන්නේ ලාභ නොලැබෙන සීමාවෙන් පෙන්වුම් කරන්න ඕන. ශේෂපත්‍රයේ ආදායම් ප්‍රකාශයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනිවාර්යෙන් හදන්න ඕන. සාමාන්‍යයෙන් මේවා නාම මාත්‍රව තමයි හදන්නේ. හරි අඩුම තරමෙන් අවුරුදු 3ක් ඉදිරියට පෙන්වන්න ඕනේ. හරි ආදායම් ප්‍රකාශය මගින් පෙන්වන්නේ අපේ ආදායම. ශේෂපත්‍රය පිළිබඳව ආයෝජකයෝ වැදගත් වෙනවා අපේ නුබුන්වත්භාවය.
අපි බංකොලොත් වෙලා නැති බව දැනගන්න එක වැදගත් වෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශය අපිට වැදගත් වෙනවා. අපේ කාරක ප්‍රාග්ධන තත්ත්වය නැත්නම් ද්‍රව්‍යශීලතාවය පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන්න. හරි. ඒතර ඒව තමයි මූල්‍ය මේ සැලැස්මේ තියෙන්නේ. ඒ වගේම පුතා මානව සම්පත් සැලැස්ම කියලා කියන්නේ අපේ සේවක කණ්ඩායම විස්තර කරන්නේ මානව සම්පත් සැලැස්මේ. ඒකේ ව්‍යාපාරයේ අයිතිකාරයෝ, ප්‍රධාන කළමනාකරු, දෙපාර්තමේන්තුවල කළමනාකරු, විධායක නිලධාරී, අපේ සාමාන්‍ය සේවකීන්, ඒ වගේම අපේ සේවකීන්ගේ සුසුකම්, පළපුරුද්ද, ඔවුන්ගේ ළඟා කර ගැනීම, ඔවුන් අභිපේරණය කරන්න අපි මොකද්ද පාවිච්චි කරන ක්‍රමවේදය, අපි මානව සම්පත් උපාය මාර්ග මොනවද කියන එක විස්තර කරන්නේ මේ මානව සම්පත් සැලැස්මේ. හරි. ඒක තියෙනවා පිටුවංක 6 මට ඒක මගහැරන බලන්න. කළමනාකරන කණ්ඩායම නැත්නම් මානව සම්පත් සැලැස්ම, ව්‍යාපාරයේ කළමනාකරුවෝ කවුද, සුසුකම්, ශක්තිතා වගේ දේවල් විස්තර වෙන්න ඕන. කළමනාකරන මණ්ඩලයේ ජීවදත්ත තුලත් වෙනවා නම් වඩා හොඳයි. එක් එක් කළමනාකරුවන් පිළිබඳ ඡේදයක්, ඤේදයක් කියලා එක තියෙන එක හදාගන්න ඡේදයක් කියලා ලිවීම වැදගත්ය. දිග විස්තරයක් අවශ්‍ය වෙන්නේ. හරි. අන්තිමට මම ඔයාලට විස්තර කරා අතිරේක තොරතුරු වල තියෙන අපි මේ ඉදිරිපත් කරපු කරුණු සනාථ කරගන්න අවශ්‍ය කරන සාක්ෂි. මහා බැංකු වාර්තා, පොත්පත්වල උද්ෘතයන්, ඉන්ටර්නෙට් එකේ වෙබ් අඩවි, දත්ත, පරීක්ෂණ වාර්තා, ඒ වගේම ප්‍රස්තාර වගේ දේවල් අතිරේක තොරතුරු වල තියෙනවා. පිටු 4ක් 5ක් ඒකට වෙන් කළා කියලා ගැටලුවක් නැහැ. හරි බලන්න අතිරේක තොරතුරු ගොඩනැගිල්ලක් ඉදු කිරීමට අදාළ සියලු කාර්යයන් දෘශ්‍යමාන වෙන්නේ. අත්තිවාරම පිටි සමහර වෙලාවට පේන්නේ. එහි අදෘශ්‍ය කොටස් නැවතුව ගොඩනැගිල්ල රඳා නොපවතිනු ඇත. ව්‍යාපාර සැලැස්මකට ඇමුණුම් වශයෙන් යොදනු ලබන අතිරේක තොරතුරුද ගොඩනැගිල්ලේ අදෘශ්‍යමාන යෙදුම් වලට සමානය. ව්‍යාපාර සැලැස්ම ගොඩනැගීමට මේවා උපකාරී වූද පැහැදිලිව නොදකින නිසා අතිරේක තොරතුරු වශයෙන් සැලසුම අවසානයේදී ඉදිරිපත් කරනවා. රූප සටහන්, ප්‍රස්තාර, දත්ත, ජීව දත්ත වගේ දේවල්, අනුපාත, අන්තර්ජාල පරිශීලන, සාහිත්‍ය වගේ දේවල් ඒවල ලින්ක්ස් මේකේ තියෙනවා. හරි. ඒවට ගිහිල්ලා ඕනනම් මේ කරුණු කාරණාවල සත්‍යතාවයේ තහවුරු කර ගැනීමේ හැකියාවකුත් ලැබෙනවා. ඒතර දැන් ඔයාට මම දැන් විස්තර කළා පැහැදිලිවම මේ ඇතුලේ තියෙන කරුණු කාරණා මොනවද කියලා. හරි. ඊට අමතරව තව මේක තව සාරාංශ කළත් මට ඉදිරිපත් කරන්න පුළුවන් පුතා ඕනනම් නෑ ඔයාට මතක හිටින්නේ නැති නිසා බලන්න ව්‍යාපාර සැලැස්ම මේක විභාගයටත් අහපු ප්‍රශ්නයක්. ව්‍යාපාර සැලැස්මක ඇතුළත් ප්‍රධාන ශීර්ෂ නම් කර. මේ තියෙන ප්‍රධාන ශීර්ෂ. ඒවා තුළ ඇතුළත් උපසාධක නම් කරන්න කියලා විභාගෙදී ආවොත් මෙන්න මේ වගේ උත්තරයක් තමයි ලියන්නේ. අපිට උපසාධක ගොඩාක් මතක තියාගන්න බෑ. නමුත් කීපයක් මතක තියාගත්තොත් ඇති. මුල් පිටුවේ මොනවද තියෙන්නේ? මුල් පිටුවේ වට මතක් කරන්න පුළුවන්. සංකේත, තේමා පාඨ, උද්ෘතයන්, උත්කෘෂ්ඨයන් වගේ දේවල්. ඊට පස්සේ ලිපිනය, ආමන්ත්‍රණය කළ යුතු පුද්ගලයෝ, දුරකථන අංක, මේක හදපු දිනය, ඒවා තමයි තියෙන්නේ. ඒක බලලා highlight කරගන්න. ඔය තියෙන්නේ සංකේත, තේමා පාඨ, උත්කෘෂ්ඨ පාඨ, ලිපින, දුරකථන අංක, ආමන්ත්‍රණය කළ යුතු පුද්ගලයන් සහ දිනය. හරි. විධායක සාරාංශය කියන එක අනිත් හැම දෙයකම එකතුවක්නේ. අනිත් හැම දෙයකම එකතුවක් තමයි විධායක සාරාංශය කියලා කියන්නේ. හරි. ඒකට අවශ්‍ය කරන තොරතුරු එක එක තැන් වලින් තමයි ගන්න. හරි මම ඒක අන්තිමට වාට කියන්නද විධායක සාරාංශය මම අන්තිමට කියන්න. වයිස ව්‍යාපාර විස්තරය බලන්න. ව්‍යාපාර විස්තරේ ව්‍යාපාරයේ නම, ව්‍යාපාරයේ සංවිධාන වර්ගය, ව්‍යාපාරයේ හිමිකාරත්වය නේද? ඒව තමයි ව්‍යාපාර විස්තරය ඇතුළේ අපි ව්‍යාපාරය ඉන්ට්‍රොඩියුස් කරනවා. බලන්න ව්‍යාපාරයේ නම ලිපිනේ වෙබ් අඩවි highlight කරගන්න. හිමිකාරත්වය, සංවිධානකමය, ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක කොහොමද බලතලයෙන් බෙදලා තියෙන්නේ කියලා. ඒ සංවිධාන ව්‍යුහය, ව්‍යාපාර ඉලක්ක පරමාර්ථ, භාණ්ඩ හා සේවා, අපි සපයන භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තරයක්, අධ්‍යක්ෂක මණ්ඩලය වගේ දේවල් ඒ ඔක්කොම තියෙනවා ව්‍යාපාර විස්තරේ. මෙහෙයුම් සැලැස්මේ තියෙන්නේ තනිකර නිෂ්පාදන ක්‍රියාපටිපාටි, යන්ත්‍රාගාර, තොග අවශ්‍යතා, තත්ත්ව පාලනය, හරි ජාත්‍යන්තර සහ ජාතික ප්‍රමිත ලබා ගන්න ආකාරය, ඊට පස්සේ ඊට අමතරව බලපත්‍ර ලබා ගන්න ආකාරය, අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය. හරි හොඳට බලලා highlight කරගන්න පුතේ. හොඳට බලලා highlight කරගන්න. ඊට පස්සේ අලෙවි කරන සැලැස්මේ 4 piece කියන එක highlight කරගන්න. අලෙවි මිශ්‍රය කොහොමද තියෙන්නේ කියලා highlight කරනවා. ඔයා දන්නවා දැන් 4 piece කියන්නේ මොකක්ද කියලා. වාර්ෂික විකුණුම් පුරවකථනය කියලා කියන්නේ අවුරුද්දකට කොච්චර විකිණනවද කියන කාරණේ. අපේක්ෂිත අලෙවි ආදායම තියෙනවා, වියදම තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම highlight කරගන්න කර්මාන්ත හා වෙළඳපොළ විශ්ලේෂණය කියන එක. ඒ කියන්නේ
කර්මාන්තේ මොකද්ද? වෙළඳපළ මොකද්ද? ඒ වෙළඳපළින් අපිට අයිති කොටස් මොනවද? තරඟකරුවෝ කවුද? ඒ තරඟකාරීත්ව විශ්ලේෂණය තමයි තරඟකරුවෝ කවුද කියලා පැහැදිලි කරන්නේ. හරි ඊට පස්සේ යෝජිත අලෙවි උපාය මාර්ග ඒවා highlight කරගන්න. ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් ඔයාට කියන ඒවා අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න. මානව සම්පත් සැලැස්මේ ප්‍රධාන කළමනාකරුවෝ ඒගොල්ලන්ගේ සුදුසුකම් වගේ දේවල්. හවුල්කරුවෝ ව්‍යවසායකයෝ ඒවා highlight කරගන්න. 9192 highlight කරගන්න. සංවිධාන ව්‍යුහයේ සටහන ඒවා අනිවාර්යයෙන්ම තියෙනවා. මානව සම්පත් වලට යන වාර්ෂික වියදම් වගේ දේවල් මානව සම්පත් සැලැස්මේ තියෙන්න පුළුවන්. මූල්‍ය සැලැස්මේ වා ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කියන එක highlight කරගන්න අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ප්‍රාග්ධන අවශ්‍යතාවය. ඒ කියන්නේ ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කියන එක හැදෙනව පුතා. අපේ ව්‍යාපෘතියේ පිරිවැය කියන එක හැදෙන්නේ කොහොමද? අපිට යන ස්ථාවර වත්කම්මට යන ස්ථාවර පිරිවැය, ඒ වගේම කාරක ප්‍රාග්ධනයට යන අවශ්‍යතාවය සහ මෙහෙයුම් වියදම්. එදිනදා වැඩ කටයුතු පවත්වාගෙන යන වියදම් ටිකක් තියෙන්නේ. ඔය ටික එකතු වෙලා තමයි අපේ ව්‍යාපෘති පිරිවැය කියන එක හැදෙන්නේ. හරි? ඒ ව්‍යාපෘති පිරිවැය highlight කරගන්න. ආදායම් ප්‍රකාශය, මුදල් ප්‍රවාහය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ණය ආපසු ගෙවීමේ සටහන, ව්‍යාපෘති සාරාංශය ඒවා highlight කරගන්න. ওই ව්‍යාපෘති සාරාංශය කියලා කියන්නේ ආදායම් ප්‍රකාශයයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයයි ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි ණය ආපසු ගෙවීමේ සටහනයි. ඔන්න ඔය එකතුව සාරාංශය තමයි මේ ව්‍යාපෘති සාරාංශය කියලා කියන්නේ. සමච්ඡේද ලක්ෂ්‍ය ගණනය කිරීම වගේ දේවල් මූල්‍ය සැලැස්මේ තියෙනවා. ඊට පස්සේ උපගන්තයේ අතිරේක තොරතුරු අපි කලිනුත් බැලුවා. ප්‍රස්තාර, රූප සටහන්, සාහිත්‍ය ඒ වගේ දේවල් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. right. හරි. එමනම් දැන් අපි ව්‍යාපාර සැලැස්මේ තියෙන මූලික කරුණු කාරණා ටික අපි ඉගෙන ගත්තා. අපිට නම් ඊළඟ වීඩියෝ එකේදී තියෙන්නේ මේකේ ඉතුරු කාරණා ටිකයි. ඉතුරු කාරණා පොඩ්ඩක් ඉගෙනුවාම ඇත්තට මේ පාඩම ඉවරයි. ඊට අමතරව මේකේ තියෙන මේ අතිරේක ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න තමයි මේකේ තියෙන්නේ. ඇත්තට මේකේ වීඩියෝ දෙකයි පුතා තියෙන්නේ. වීඩියෝ දෙකෙන් මේක සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරි. right. ඒතර ඕගොල්ලන්ට පුළුවන් මේකේ දැන් ඇත්තටම මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. හරි. අහලා තියෙන ප්‍රශ්න වලට ඕගොල්ලන්ට පුළුවන් කලින් උත්තර ලියන්න. උත්තර ලියලා බලන්න කොහොමද තමන්ට උත්තර ගොඩනගා ගන්න පුළුවන්ද, ගොඩනගා ගන්න බැරිද කියලා බලන්න. ගොඩනගා ගන්න පුළුවන් ඒවට තමන්ට උත්තර ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම උත්තර කියනකොට හරිද කියලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ඊටු කොටස් ටික සාරාංශ කරමු. ආයුබෝවන්.